ෆයිනල් ඉයර් එකේදී නැත්නම් ෆයිනල් පීරියඩ් එකේදී අපේ growth rate එක forever කියලා. කියන්නේ constant. forever කියලා කියන constant. constant කියලා උපකල්පනය කරනවා. කියන්නේ constant rate එකක් තියෙන කියලා. හිතන්නකෝ දැන් පළවෙනි අවුරුද්දේ ඉඳන් තුන්වෙනි අවුරුද්දට අපේ growth rate එක 108යි. තුන්වෙනි අවුරුද්දේ ඉඳන් හයවෙනි අවුරුද්දට අපේ growth rate එක 110යි. අවුරුදු 6න් මේ බොන්ඩ් එක කොමන් ස්ටොක් එක ඉවර වෙනවා නම් කියලා හිතන්න එපා. අවුරුදු 6 ඉඳන් ෆයිනල් ඉයර් ඉදිරියට 6 ගත්තොත් අවුරුදු 6 ඉඳන් ඉදිරියට අපේ ඩිවිඩන්ඩ් ග්‍රෝ වෙන්නේ 110 කියන රේට් එක යටතේම තමයි. ඒක තමයි මෙතනදී අපි ඇසියුම් කරන්නේ ඒකෙදි. හරි අපි ගානට එමු. ගානට ආපුවම හදන හැටි මම එකින් එක පැහැදිලි කරන්න. හරි. ගානේදී අපිට කියනවා Mahindra Food Corporation announced that the firm's dividend will grow at a rate of 18% for the next 3 years. එතකොට දැන් years ගානක් තමයි අපි දැන් කතා කරන්නේ. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් year 0 කියලා. plus year 1, year 2 and year 3. year 1, year 2 and year 3. එතකොට මේ ඩිවිඩන්ඩ් එක කියනවා මෙතන dividend will grow at rate of 18% for the next 3 years. නම් පළවෙනි අවුරුදු 3ේදී next 3 years වල කියන්නේ ඉදිරි අවුරුදු 3ේදී අපේ growth rate එක 118යි. 118ක් විදිහට තමයි තියෙන්නේ growth rate එක. 118ක් විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා thereafter the annual rate of growth is expected to be only 6%. අවුරුදු 3න් පස්සේ අපේ growth rate එක අවුරුදු 3න් පස්සේ අපේ growth rate එක කියන්නේ දැන් මෙතනින් අවුරුදු 3 ඉවරයි. මෙතනින් අවුරුදු 3 ඉවරයි. මේ අවුරුදු 3න් පස්සේ අපේ growth rate එක 106යි මුළු දිගටම. thereafter 6%. හරි. growth rate එක හරි. මේ growth rate එක. අපි අර මුලින් ඉගෙන ගත්ත constant growth model එක යටතේම තමයි මේ ගාන හදන්න තියෙන්නේ. ලොකු දෙයක් නෑ මේ. ඊට පස්සේ කියනවා thereafter annual rate of growth is expected to be only 6%. කියන්නේ අවුරුදු 3න් පස්සේ අවුරුදු 4 අවුරුදු 5 අවුරුදු 6 යටතේ ඔන්නෝම දිගටම එකම growth එකක් යටතේ තමයි අපේ dividend grow වෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ the annual dividend per share is estimated. මෙන්න මේ වාක්‍යය වැදගත්. the annual dividend per share is estimated to be 4 in the next year. estimated dividend එක හරි estimated dividend එක අපි පෙන්නුවේ D1 වලින් estimated dividend එක අපි වෙන්නේ අර මම ඉස්සෙල්ලා පැහැදිලි කරනකොට කිව්වා estimated dividend එක පෙන්වන්නේ අපි D1 වලින් හරි සමහර වෙලාවට මේ ගානේදී දෙන්න පුළුවන් current dividend එක කියලා. ඒතකොට current dividend එක කිව්වොත් ඒ D0 හරි මම දැක්ක පේපර් වල තියෙනවා ගොඩක් current dividend එක දීලා ඔය සර් දීපු exercise වල එහෙම ගොඩක්ම තිබ්බා current dividend එක දීලා තියෙන වෙලාවල් තියෙනවා estimated dividend එක දීලා තියෙන වෙලාවුත් තියෙනවා. එතකොට අපි මේ වචන දෙක පොඩ්ඩක් එතනදී පරිස්සම් වෙන්න ඕනේ. එතකොට මෙතන දීලා තියෙන estimated dividend එක කියලා. එතකොට estimated dividend එක කියලා කියන්නේ මේ D1 වලට එන අගේ. එතකොට next year වල dividend එක 4ක් කියලා දීලා තියෙනවා. එතකොට රුපියල් 4ට මේක සමාන වෙනවා D1 වල. ඊට පස්සේ කියනවා if a required rate of return of 12% is assumed required rate එක KE වලගේ 112ක් කියලා අපිට දීලා තියෙනවා required rate of return. ඒ කියන්නේ common stock එකට අදාළ required rate of return එක. ඒතර common stock වලට අදාළ required rate of return එක පෙන්නුම් කරන්නේ අපි KE වලින්.
common stock වලට අදාළව KE වලින් තමයි required rate of return එක පෙන්වන්නේ. මේක 112ක් කියලා අපිට ගන්න දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා what is the highest price you are willing to pay for share of Mahindra Food Corporation's common stock. ඒ කියන්නේ එයා ගෙවන්න කැමති higher value එක කීයද කියලා. higher value එක කියන්නේ අපිට මේ bond එක value කරන්න කියලා කියන්නේ. හරි. ඔන්න ඔය කියන තොරතුරු ටික තමයි තියෙන්නේ. දැන් තියෙන්නේ අපිට එක එක අවුරුද්ද යටතේ තියෙන dividend එක calculate කරන්න. හරි dividend ටික ඉස්සෙල්ලාම calculate කරමු. dividend ටික calculate කරන් යමු. දැන් පළවෙනි අවුරුද්දේ නම් අපිට dividend එක ඕනේ නැහැ. මොකද sorry පළවෙනි අවුරුද්දේ dividend එක දීලා නැහැ. ඒ කියන්නේ time 0 වෙනකොට D0 ඒ කියන්නේ time 0 වෙනකොට ඒ කියන්නේ මේ years තියෙන්නේ මේ years ටික තියෙන්නේ මේ D මෙතන years 0 කියන්නේ y බිඳුව කියලා කියන්නේ අද price එක current year price එක. දැන් අපිට current year price එක දීලා නැහැ. අපිට දීලා තියෙන්නේ next year dividend එක. කියන්නේ price එක කියන්නේ dividend එක ඇත්තටම. next year dividend එක තමයි මෙතන D1 විදියට දීලා තියෙන්නේ. ඒතකොට next year dividend එක අපිට 4ක් කියලා තමයි දීලා තියෙන්නේ. next year dividend එක රුපියල් 4යි. දැන් අපිට මෙතන dividend එක D1 යටතේ ලියන්න පුළුවන් රුපියල් 4යි කියලා. දැන් next year ලැබෙන dividend එක රුපියල් 4යි. එහෙනම් අපි බලන්න ඕන ඊළඟට second year එකේදී අපිට ලැබෙන dividend එක කොච්චරද කියලා. second year එකේදී ලැබෙන dividend එක calculate කරන්නේ මේ D1 dividend එක තියෙනවනේ. D1 dividend එක වැඩි කරන්න ඕනේ 1 plus G වලින්. D1 dividend එක වැඩි කරන්න ඕනේ 1 plus G වලින්. පොඩ්ඩක් ඉන්න. විනාඩියක් දෙන්න. D0 D0 එකත් හොයන්න පුළුවන් ඕන්න D0 එකත් හොයමුකෝ ඔන්න. එතකොට D0 එක හොයමු. D0 එක දීලා නැහැ. අපිට ඕන්න D0 එකත් හොයන්න පුළුවන්. D0 එක හොයමු. D0 එක හැදෙන්නේ දැන් අපි D1 එක ගන්නෙ නම් D1 සමානයි D0 multiplied by 1 plus G වලින් 1 plus G වලින් තමයි ගන්න. එතකොට D1 වලගේ අපිට දීලා තියෙන estimated dividend එක දීලා තියෙනවා 4ක් කියලා. estimated dividend එක දීලා තියෙනවා 4ක් කියලා. අපි D1 D0 වලගේ දන්නේ නැහැ. මම මේ ගාන මොකක් හරි වැරදුනොත් කවුරු හරි කියන්න. ප්‍රශ්න නැහැ. 1 plus මෙතන අපි පළවෙනි අවුරුදු තුනේ අපේ රේට් එක තියෙන්නේ growth rate එක තියෙන්නේ 118යි. growth rate එක තියෙන්නේ 118යි. ඒ කියන්නේ 118 කියන්නේ 0.18යි. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් මේක සුළු කරලා හොයාගන්න පුළුවන් 1.18යි. එහෙනම් 4 1.18න් බෙදුවාම 4 1.18න් බෙදුවාම අපිට එනවා 4 1.18න් බෙදුවාම එනවා 3.38ක් කියලා. 3.38. මේ 3.38 කියන්නේ D0 වලගේ. හරි D0 වලගේ එනවා. එහෙනම් dividend එක යටතේ අපි current year එකේදී dividend එක අපිට හම්බ වෙනවා. current year එකේදී dividend එක හම්බ වෙනවා. D0 3.38ක්.
3.38 හම්බ වෙනවා. අපි D1 එකේදී D1 එකේ එක හොයන්නේ මේ 3.38 3.38 D0 එකේ තියෙන 3.38 1 plus g වලින් වැඩි කරලා D 3.38 1 plus g වලින් වැඩි කරපුවම අපිට එන්නේ උත්තරේ 4යි. හරි. D1 කියන්නේ ඒකනේ. 4 එන උත්තරේ. ඊට පස්සේ D2 එකේදී එහෙනම් කරන්ට් එකේ ඩිවිඩන්ඩ් එක හරි පළවෙනි අවුරුද්දේ ඩිවිඩන්ඩ් එක හරි කරන්ට් එකෙන් E එකෙන් පස්සේ පළවෙනි අවුරුද්ද එනවා. පළවෙනි අවුරුද්දේ ඩිවිඩන්ඩ් එක හරි ඊට පස්සේ සෙකන්ඩ් එකේ ඩිවිඩන්ඩ් එක හොයාගන්න ඕනේ. සෙකන්ඩ් එකේ ඩිවිඩන්ඩ් D2 D2 එක ගන්න අපිට මේ D1 වලට ආපු වගේ D1 වලට ආපු ආගේ 4 වැඩි කරන්න ඕනේ අපි අර constant growth rate එකේ. අපි වෙනම හදමු ඒක. එතන 4 නෙමෙයි 4 දාන්න බෑ. sorry. D2 වලට අදාළ අගේ හොයාගන්න නම් අපි කරන්න ඕනේ D1 වලට එන අගය වැඩි කරන්න ඕනේ 1 plus g වලින්. එතකොට D2 සමානයි D1 වලට ආවේ අගේ 4යි. ඒක වැඩි කරනවා අපේ 1 plus growth rate එකෙන්. that year දෙකට එනකොටත් අපේ rate එක growth rate එක 118ම තමයි. අවුරුදු 3කට එනකන් growth rate එක 118යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. तो D2 එකටත් අපි growth rate එක විදිහට ගන්න ඕනේ 118. ඒ කියන්නේ 0.18. ඕක වැඩි කරපුවාම D2 4 වැඩි කරන්න ඕනේ අපි 1.18. 1.18 වැඩි කරන්න ඕනේ. එතකොට මොකක් හරි වැරද්දුවත් කවුරුහරි කියන්න හරි. එතකොට 4 වැඩි කරනවා 1.18. එතකොට එනවා අපිට 4.72 කියලා. දෙවෙනි අවුරුද්දේ ඩිවිඩන්ඩ් එක අපිට 4.72 කියලා ඉන්නේ. එහෙනම් D0 වලදී 3.38යි, D1 වලදී 4යි, D2 වලදී 4.72යි. D3 වලදී අපිට ඩිවිඩන්ඩ් එකක් එනවා. මොකද මේ growth එක වෙන්නේ අවුරුදු 3 118 කියන growth rate එක තියෙන අවුරුදු 3ක් වෙනකම්. තුන්වෙනි අවුරුද්දෙත් අපි growth එක ඒ කියන්නේ dividend එක ගෙවුවොත් තුන්වෙනි අවුරුද්දට අදාළව ඒක හොයන්නේ D3 හොයන්නේ මේ D2 වලට ආපු අගය 4.72 වැඩි කරන්න ඕනේ අපි 1 plus growth rate එක වෙනස් වෙන්නේ අවුරුදු 3ට එනකම්ම 0.18යි. එතකොට 4.72 වැඩි කරන්න ඕනේ 1.18. එතකොට D3 වලට අදාළා කියනවා 4.72 වැඩි කිරීම 1.18. එතකොට 5.56ක් කියලා. 5.56. 5.56ක් කියලා මෙතනට ගන්න පුළුවන්. එහෙනම් D3 වලට එන වෙනකන් අපි අගයන් ටික දැන් හොයලා තියෙන්නේ. එහෙනම් අපි D3 වලදී මේක growth rate එක නවතිනවා. එහෙනම් අපි දැන් D3 වලදී බලමු මේ common stock එකේ අගය කීයද කියලා. D3 වලදී මේ common stock එකේ අගය කීයද කියලා බලමු. ඒක දැන් අවුරුදු 3 වෙනකම්ම තියෙන constant growth එකක් තියෙන්නේ. 118 කියන constant growth එක තමයි අවුරුදු 3 වෙනකම්ම තියෙන්නේ. ඒ නිසා අපිට සූත්‍රය දාන්න පුළුවන් constant growth එකට අදාළව constant growth එකට අදාළ සූත්‍රය දැම්මොත් VCG equal වෙනවා D1 divided by KE minus G වලට. KE minus G වලට. ඇත්තටම දැන් අපි වැලියු කරන්න යන්නේ තුන්වෙනි අවුරුද්දනේ. වැලියු කරන්න යන්නේ තුන්වෙනි අවුරුද්දේ තියෙන වටිනාකම මේ ඩිවිඩන්ඩ් ඒ කියන්නේ කොමන් ස්ටොක් එකේ වටිනාකම. ඒතර V3 ගන්න ඕනේ. V3 ගනිද්දී අපි ගන්න ඕනේ D4 වලා ගියත් අපි මෙතනදී ගන්න වෙනවා. සෝරි මට කියන්න බැරි වුණා. D4 වලා ගියත් ගන්න වෙනවා. දැන් මෙතන V බිඳුව කියලා ගත්තොත් තමයි D එක බෙදීම KE minus G එන්නේ.
දැන් අපිට V3 ඕන නම් මෙතන V බිඳුවනේ. එතකොට තමයි මෙතන D1 ගත්තේ. මෙතන V3 කියන්නේ 3ට පස්සේ තියෙන්නේ 4 වෙනි ඉලක්කම. එතකොට D4 ගන්න ඕනේ. D4 KE - G තමයි ගන්න ඕනේ. හරි. අපිට මේ 3 වෙනි අවුරුද්දේ කොමන් ස්ටොක් එකේ වැලියු එක හොයාගන්න නම් 3 වෙනි අවුරුද්දේ කොමන් ස්ටොක් එකේ වැලියු එක හොයාගන්න නම් අපි D4 වලගේ හොයාගෙන ඉන්න ඕනේ. දැන් අපි මෙතන D4 වලගේ හොයාගත්තේ නැහැ. D4 වලගේ හොයමු. බලන්න 3 වෙනි අවුරුද්දෙන් පස්සේ growth rate එක 106යි. දැන් growth rate එක වෙනස් වෙනවා. 3 වෙනි අවුරුද්දෙන් පස්සේ. දැන් 3 වෙනි අවුරුද්දෙන් පස්සේ තමයි 4 වෙනි අවුරුද්ද තියෙන්නේ. ඒ නිසා අපි growth rate එක ගමු මෙහෙම. 4 වෙනි අවුරුද්දේ dividend එක D4 සමානයි 5.56යි. sorry මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන මේ දැන් අපි අර නෝට් එකේ දියාගෙන තියෙන්නේ මේ D2. ඒ කියන්නේ දෙවෙනි අවුරුද්දේ එක ගනිද්දි D0 එකට ඒ කියන්නේ එක ධන G වල පවර් එක දෙක විදිහටනේ. ඒ කියන්නේ D0 අරගෙන නෙමෙයිද හැම අවුරුද්දකම යන්නේ පල්ලෙහාට. ඒ කියන්නේ අර පේස් එක වෙනස් වෙනකන්. ඒ කියන්නේ අපි මේ අර අවුරුද්දේ n වෙනි මේ කියන්නේ පවර් n වලට අවුරුද්ද දාලා එහෙම නෙමෙයිද යන්නේ. මං කියන එක තේරෙනවද? ප්‍රශ්න වගේක් තියෙනවා. D2 මෙහෙම ගන්නත් පුළුවන්. D2 වල D0 1 plus G into power 2 එකෙන් ගන්නත් පුළුවන්. එතකොටත් අර ඒ වගේ අගයක් තමයි ඉන්නේ. D1 දෙවිදියම හරි. මෙහෙමත් ගන්න පුළුවන්. අර එකින් එක වැඩි කරගෙන තමයි එන්න ඕනේ. ඒක තමයි උත්තර තමයි. මේක මං හදන ක්‍රමේ වැරදි මොකක් හරි වැරද්දක් තියෙනවා නම් කියන්න. හරි. මං හදන විදිහ හරි කියලා හිතනවා. මොකක් හරි වැරද්දක් තිබ්බ අනිවාර්යෙන් කියන්න. මේ මටත් වරදින්න පුළුවන් ඒක. අපි D4 හොයාගන්න ඕනේ D3 වල කොමන් ස්ටොක් එකේ වැලියු එක හොයාගන්න. මේක ටිකක් කම්ප්‍රිහෙන්සිව් ගානක් නිසා පොඩ්ඩක් බලාගන්න. 5.56යි D3 වලගේ ආවේ. අපි D4 වලගේ වන්න 1 plus මෙතන G අවුරුදු 3න් පස්සේ 4 වෙනි අවුරුද්දට එනකොට මේක 106ක් වෙන growth rate එක. ඒතකොට 0.06ක් විදියට තමයි ගන්න ඕනේ. එතකොට D4 වලගේ calculate කරොත් එනවා 5.56 වැඩි කරන්න ඕනේ 1.06. 5.56 වැඩි කරන්න ඕනේ 1.06. එතකොට එනවා 5.89. 5.89ක් එනවා. එහෙනම් අපිට D3 එකේදී වැලියු එක ගන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න ඩිස්ටොක් එක. D3 එකේදී sorry වැරදුනා. year 4 එකේදී අපේ dividend එක හොයාගත්තා. අපි dividend එක 5.89ක් ආවේ. දැන් අපි මෙහෙම කරමු. ඉස්සෙල්ලාම පොඩ්ඩක් ඉන්න මේ ස්ටක් වෙනවා. මැෂින් එක ස්ටක් වෙනවා. දැන් හරි. ආයි පොඩ්ඩක් කියන්නම්. තනින් නවත්තන්න උනේ ඉඳා. ඉස්සල්ලාම අපි කරේ ගාන කියලා තිබ්බ විදිහට මම මුලින් ඉඳන් එන්න ආයි පොඩ්ඩක්. මහේන්ද්‍රන් ෆුඩ් කෝපරේෂන් එකේ මෙහෙම ඩිවිඩන්ඩ් එක දීලා තියෙනවා. ඒ ඩිවිඩන්ඩ් එක
පළවෙනි අවුරුදු තුන පුරාවට 18% කියන growth rate එක යටතේ තමයි dividend එක improve වෙන්නේ අපේ. නැත්තම් grow වෙන්නේ අපේ dividend එක පළවෙනි අවුරුදු තුන පුරාවටම constant ඒ කියන්නේ 18% කියන rate එක යටතේ. අවුරුදු 3න් පස්සේ මේ growth rate එක 106 වෙනවා. එතනින් පස්සේ දිගටම 106ක් තියෙන කියලා උපකල්පනය කරනවා. ඊට පස්සේ කරන්න ඕනේ දැන් කොමන් ස්ටොක් එකේ අපි වැලියු එක හොයාගන්න නම් අපි එකක් තමයි කරන්න ඕනේ මේ ඩිවිඩන්ඩ් එක කැල්කියුලේට් කරගන්න එක. ඒතර කරන්ට් ඩිවිඩන්ඩ් එක දැන් මේක එස්ටිමේටඩ් ඩිවිඩන්ඩ් එක තමයි දීලා තියෙන්නේ මුලින්ම. එස්ටිමේටඩ් ඩිවිඩන්ඩ් එක අපි D1 වලින් තමයි පෙන්වු කරන්නේ. එස්ටිමේටඩ් ඩිවිඩන්ඩ් එක 4ක් විදියට දීලා තියෙනවා. කරන්ට් ඩිවිඩන්ඩ් එක දීලා තිබ්බේ නෑ. කරන්ට් ඩිවිඩන්ඩ් එක අපි හොයාගත්තා මෙතන 3.38ක් කියලා. 3.38ක් කියලා හොයාගත්තා. එතකොට කරන්ට් ඩිවිඩන්ඩ් එක තියෙනවා 3.38. ඊට පස්සේ D1 එස්ටිමේටඩ් ඩිවිඩන්ඩ් එක. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ ඩිවිඩන්ඩ් එක අපිට ආවා රුපියල් 4ක් කියලා. පළවෙනි අවුරුද්දේ ඩිවිඩන්ඩ් එක ආවා රුපියල් 4ක් කියලා. ඊට පස්සේ අපි year 2 වලට යද්දි දැන් year 0 හරි year 1 හරි year 2 වලට යද්දි අපි year 2 එකේ ඩිවිඩන්ඩ් එක හොයාගන්න ඕනේ. year 2 එකේ ඩිවිඩන්ඩ් එක හොයනකොට අපි මේ year 1 එකේ ඩිවිඩන්ඩ් එක මල්ටිප්ලයි කරනවා අර කොන්ස්ටන්ට් රේට් එකෙන්. පොඩ්ඩක් ඉනි ස්ටක් වෙනවා මේක. මොන මේ හේතුවක් දෙන්න මේක ස්ටක් වෙන ඉඳලා හරි දැන් හරි. අපි year 2 එකේ අපි year 1 එකේ ඩිවිඩන්ඩ් එක හොයාගත්තා 4ක් කියලා. ඊට පස්සේ අපිට year 2 එකට යද්දී අපේ year 2 එකේ ඩිවිඩන්ඩ් එක කොච්චරද කියලා හොයාගන්න ඕනේ. එතකොට year 2 එකේ ඩිවිඩන්ඩ් එක අපි කැල්කියුලේට් කරන්නේ මෙන්න මේ D1 වලට ආපු වගේ ඒ කියන්නේ එස්ටිමේටඩ් ඩිවිඩන්ඩ් එකෙන් year 2 1 වලට sorry year 1 එකේදී ආපු ඩිවිඩන්ඩ් එක අපි ඒ growth එකෙන් වැඩි කරනවා 1 g කියන growth එකෙන් වැඩි කරනවා. එතකොට අපිට එනවා second year එකේ ඩිවිඩන්ඩ් එක කොච්චරද කියලා. ඒතකොට second year ඩිවිඩන්ඩ් එක අපිට ආවා 4.72. අපි මේ ඩිවිඩන්ඩ් ඇත්තටම කැල්කියුලේට් කරන්නේ අපේ දැන් වැලියු කරද්දී මේ ඩිවිඩන්ඩ් එකත් අපිට ප්‍රයෝජනට ගන්න ඕනේ. ඒක නිසා. ඒක තමයි පර්පස් එක. ඒ වගේම අපි තුන්වෙනි අවුරුද්දට එනකොට තුන්වෙනි අවුරුද්දේ අපිට කැල්කියුලේට් කරොත් ඩිවිඩන්ඩ් අපි කැල්කියුලේට් කරොත් ඩිවිඩන්ඩ් එක තුන්වෙනි අවුරුද්දේ ඩිවිඩන්ඩ් එක අපිට ගන්න පුළුවන් 5.56ක් කියලා. ඒතර තුන්වෙනි අවුරුද්දේ ඩිවිඩන්ඩ් එක ගන්නකොට දෙවෙනි අවුරුද්දේ ඩිවිඩන්ඩ් එක වැඩි කරන්න ඕනේ growth එකෙන්. එතකොට එනවා අපිට තුන්වෙනි අවුරුද්දේ ඩිවිඩන්ඩ් එක කොච්චරක්ද කියලා. ඒතකොට තුන්වෙනි අවුරුද්දේ ඩිවිඩන්ඩ් එක 5.56ක් විදියට තමයි අපිට ආවේ. D4 ඒ කියන්නේ හතරවෙනි අවුරුද්දේ ඩිවිඩන්ඩ් එක. හතරවෙනි අවුරුද්දේ ඉඳන් තුන්වෙනි අවුරුද්දෙන් පස්සේ හතරවෙනි අවුරුද්දේ ඉඳන් අපේ growth rate එක 106ට වෙනස් වෙනවා. එතකොට 106ට වෙනස් වෙන නිසා අපි මෙතන හතරවෙනි අවුරුද්දේ ඩිවිඩන්ඩ් එක බලද්දී D4 එක බලද්දී D3 වලට ආපු වගේ 5.56 වැඩි කරන්න ඕනේ අපි 1+ අපි දැන් growth rate එක තියෙන්නේ තුන්වෙනි අවුරුද්දෙන් පස්සේ 106යි. ඒ කියන්නේ 0.06යි. 0.06යි. ඒතර 5.56 1.06න් වැඩි කරපුවාම අපේ D4 වලට අදාළව ගේනවා 5.56 වැඩි කිරීම 1.06 5.89ක් කියලා. 5.89ක් කියලා එනවා. D4 වලට අදාළව ගේ. හරි.
දැන් තියෙන්නේ අපිට මේ ස්ටොක් එක වැලියු කරන්න. වැලියු කරද්දී ඉස්සල්ලාම අපි මේ තුන්වෙනි අවුරුද්දට අදාළව මේ කොමන් ස්ටොක් එකේ අගේ ගමු. තුන්වෙනි අවුරුද්දට අදාළව කොමන් ස්ටොක් එකේ අගේ ගමු. ඒ අගේ ගන්නකොට අපිට හොයන්න ඕනේ V3 වලගේ කියන්නේ තුන්වෙනි අවුරුද්දේ කොමන් ස්ටොක් එකේ වැලියු එක. තුන්වෙනි අවුරුද්දේ D0. දැන් අපි කොන්ස්ටන්ට් ග්‍රෝත් එක යටතේ ගන්න හදනකොට අපි සූත්‍රය භාවිත කරන VCG සමානයි D1 divided by KE minus G. දැන් අපිට තුන්වෙනි අවුරුද්ද ඕන නිසා අපි මෙතනට දාන්න ඕනේ D1 වෙනුවට දාන්න ඕනේ D4 එක. හරි D4 එක තමයි දාන්න ඕනේ. ෆියුචර් ඩිවිඩන්ඩ් එක, ඒ කියන්නේ තුන්වෙනි අවුරුද්ද ඩිවිඩන්ඩ් එක අපි KE minus G වලින් අඩු කරන්න ඕනේ මෙතනදී. V3 වලගේ ගන්න. ඒ කියන්නේ තුන්වෙනි අවුරුද්දේ මේ කොමන් ස්ටොක් එකේ අගේ ගන්න. කාට හරි මේ කියන වෙලාවේ තේරෙන්නේ නැත්නම් මම පස්සේ හරි කියනවා මම කියලා දෙන්නම්. D4 වලගේ 5.89ක් කියලා එන්නේ. D4 වලදී ඩිවිඩන්ඩ් එක. කියන්නේ හතරවෙනි අවුරුද්දේ අපේ ඩිවිඩන්ඩ් එක ආවා 5.89ක් කියලා. නම් 5.89 අපි බෙදන්න ඕනේ අපේ ඩිස්කවුන්ට් රේට් එකෙන්. ඒ කියන්නේ කැපිටලිස්ට් මේ කොමන් ස්ටොක් වලට අදාළව අපිට දීලා තියෙන මේ රික්වයර්ඩ් රේට් එකෙන්. කියන්නේ ඒක රික්වයර්ඩ් රේට් එක 112ක් කියලා දීලා තියෙන්නේ. එතකොට 112ක් කියලා දීලා තියෙන නිසා අපි මේක 0.12 කියලා දාමු. 112 සුළු කරපුවම 0.12 කියලා ගමු. ඊට පස්සේ කොන්ස්ටන්ට් රේට් එක විදියට තුන්වෙනි අවුරුද්දේ කොන්ස්ටන්ට් රේට් එක විදියට ගත්තොත් මෙතන දැන් 118 ගන්න බෑ. මේ D4 වල D4 ඒ කියන්නේ හතරවෙනි අවුරුද්දේ ඩිවිඩන්ඩ් එක තියෙන්නේ. හතරවෙනි අවුරුද්දේ ඩිවිඩන්ඩ් එක තියෙන නිසා හතරවෙනි අවුරුද්දේ growth rate එක තමයි අපි ගන්න ඕනේ. මොකද දැන් අපි constant growth එකටනේ දැන් මේ value කරන්න යන්නේ. constant growth එකේදී අපි growth rate එක forever කියලා උපකල්පනය කරන නිසා තුන්වෙනි අවුරුද්දෙන් පස්සේ forever rate එකක් තියෙනවා කියලා ගානේ කියනවා. only 6% කියලා කියන්නේ. ඒ කියන්නේ forever. ඒ නිසා තුන්වෙනි අවුරුද්දෙන් පස්සේ කියන්නේ 106 තුන්වෙනි අවුරුද්දෙන් පස්සේ growth rate එක 106 නිසා මෙතන G විදියට ගන්නේ 106. නැත්තම් මෙහෙම හිතන්න D4 වලදී ඒ කියන්නේ හතරවෙනි අවුරුද්දේ dividend එකේදී අපිට growth එක විදියට හම්බ වෙලා තියෙන්නේ මේ 106. ඒ නිසා growth rate එක විදියට මෙතන 106 ගන්න. 0.06 කියලා මෙතනින් අඩු කරන්න. අපි එතකොට මේක වැලියු කරොත් 5.89 බෙදීම 0.12කින් 0.06ක් අඩු කරපුවාම 0.06ම තමයි ඉතුරු වෙන්නේ. ඊට පස්සේ අපි මේකට V3 වලදී يعني තුන්වෙනි අවුරුද්දේදී මේ කොමන් ස්ටොක් එකේ වැලියු එක ගත්තොත් 5.89 බෙදීම 0.06 98.16ක් කියලා තමයි තුන්වෙනි අවුරුද්දේදී මේ කොමන් ස්ටොක් එකේ වැලියු එක එන්නේ අපිට 98.16ක් කියලා. මොකක් හරි වැරද්දක් තිබ්බොත් කියන්න 98.16ක් කියලා තමයි තුන්වෙනි අවුරුද්දේදී අපිට කොමන් ස්ටොක් එකේ වැලියු එක ආවේ 98.16. හරි මේ ඇත්තටම 98.16ක් කියන එක ලැබෙන්නේ තුන්වෙනි අවුරුද්දේදී. දැන් අපි ඕනම සිකියුරිටි එකක් වැලියු කරන්නේ ඒකේ ප්‍රසන්ට් වැලියු එකට. ප්‍රසන්ට් වැලියු එකට තමයි ගන්න. එහෙනම් මේ ආපු 98.6ත් ප්‍රසන්ට් වැලියු එක බලන්න ඕනේ. ඒ වගේම තමයි අපිට මේ ආපු ඩිවිඩන්ඩ් ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ ඩිවිඩන්ඩ් එක දෙවෙනි අවුරුද්දේ ඩිවිඩන්ඩ් එක සහ තුන්වෙනි අවුරුද්දේ ඩිවිඩන්ඩ් කියන ඒවා ෆියුචර් කෑෂ් ෆ්ලෝස් අපිට ඊළඟ අවුරුද්ද වල ලැබෙන කෑෂ් ෆ්ලෝස් එන්න ඒවා වලත් ප්‍රසන්ට් වැලියු එක අපි කැල්කියුලේට් කරන්න ඕනේ මේ ගාන හදනකොට. හරි. එහෙනම් අපිට ඩිවිඩන්ඩ් වල ගියත් හොයාගන්න වෙනවා. ඩිවිඩන්ඩ් වල ප්‍රසන්ට් වැලියු. දැන් අපි කරන්න යන්නේ ඇත්තටම දැන් මේ ඉන්නේ V3 වල අගය. V3 වල කොමන් ස්ටොක් එකේ අගය. ඒ V3 කියලා කියන්නේ තුන්වෙනි අවුරුද්දේ අපිට කොමන් ස්ටොක් එකට 98.16ක් හම්බ වෙනවා. අද අපි ආයෝජනය කරොත් තුන්වෙනි අවුරුද්දේ 98.16ක් හම්බ වෙනවා.
අපි වැලියු කරන්නේ ඕනම සිකියුරිටි එකක් වැලියු කරන්නේ ප්‍රසන්ට් වැලියු එක නිසා අපි මේ ඩිවිඩන්ඩ් වල ප්‍රසන්ට් වැලියු එකයි මේ 98.16 තුන්වෙනි අවුරුද්දේ 98.16ක් ලැබෙන නිසා ඒකේ ප්‍රසන්ට් වැලියු එකයි ඒ සියල්ලෙන්ගම ප්‍රසන්ට් වැලියු ගන්න ඕන. ප්‍රසන්ට් වැලියු of future cash flows. හරි. අපිට පළවෙනි අවුරුද්දේ D1 වලදී අපිට ආව ඩිවිඩන්ඩ් එක 4ක් කියලා. රුපියල් 4ක ඩිවිඩන්ඩ් එකක් ආවා. D2 වලදී දෙවැනි අවුරුද්දේ ඩිවිඩන්ඩ් එක ආවා අපිට 4.72ක් කියලා. දෙවැනි අවුරුද්දේදී අපිට 4.72ක් ලැබෙනවා. තුන්වෙනි අවුරුද්දේ ඩිවිඩන්ඩ් එක විදියට අපිට 5.56ක් ලැබෙනවා. 5.56ක් ලැබෙනවා. ඒ වගේම තමයි අපිට තුන්වෙනි අවුරුද්දේදී මේ බොන්ඩ් එකෙන් 98.16ක් ගන්න පුළුවන්. හරි. එහෙනම් මෙන්න මේ තියෙන්නේ ඔක්කොම ෆියුචර් කෑෂ් ෆ්ලෝස්. අපි මේ ෆියුචර් කෑෂ් ෆ්ලෝස් ටික ඩිස්කවුන්ටඩ් කරලා ඒවැ ප්‍රසන්ට් වැලියු ටික ගන්න ඕනේ. ඩිස්කවුන්ටඩ් කරලා ප්‍රසන්ට් වැලියු ටික ගන්න ඕනේ. අපිට මෙතන ඩිස්කවුන්ට් රේට් එක දීලා තියෙන්නේ 100ට ගානේ දීලා තිබ්බේ ඩිස්කවුන්ට් රේට් එක 112 කියලා. 112 කියන ඩිස්කවුන්ට් රේට් එකට අදාළ ප්‍රසන්ට් වැලියු ටික අපි බලාගෙන යන්න ඕනේ මෙතනදී. 112 කියන ඩිස්කවුන්ට් රේට් එක. 112 කියන ඩිස්කවුන්ට් රේට් එක යටතේ තියෙන ප්‍රසන්ට් වැලියු ටික බලාගෙන යන්න ඕනේ. ඒතර පළවෙනි අවුරුද්දට බලන්න ඕනේ. මේ සෙකන්ඩ් ඉයර්, මේ තර්ඩ් ඉයර්. ඒ වගේම තමයි අපිට මේ 98.16 ලැබෙන්නේ තුන්වෙනි අවුරුද්ද නිසා මේක සිංගල් කෑෂ් ෆ්ලෝ එකක්. මේක සිංගල් කෑෂ් ෆ්ලෝ එකක්. මේවා ටික සිංගල් කෑෂ් ෆ්ලෝ ඔක්කොම. තේනවනේ. එක වෙනස් විදිහේ කෑෂ් ෆ්ලෝ තියෙන එක සිංගල් ඒවා. වෙනස් විදිහේ ඇනුයිටි නෙමෙයි වෙනස් ඒවා. එහෙනම් මේකත් ලැබෙන්නේ අපිට රියලයිස් වෙන්නේ තුන්වෙනි අවුරුද්දේ. එහෙනම් මේකට අදාළ 112 කියන ඩිස්කවුන්ට් රේට් එක යටතේ වර්ෂ 3ට අදාළ රේට් එක අපි මෙතනින් වැඩි කරන් ගන්න ඕනේ. හරි. අපි ප්‍රසන්ට් වැලියු ටේබල් එක ගමු. ප්‍රසන්ට් වැලියු ටේබල් එක අරන් නිගාන හදමු. මේ පාඩමේ අන්තිම කොටස කරන්නේ තව මේකේ තියෙනවා ඉන්ටර්පොලේෂන් කියලා එකක්. ඒක මම වීඩියෝ එකක් කරලා group Telegram එකට දාන්නම්. ඒක ටිකක් සංකීර්ණ දෙයක් තියෙන්නේ. ඒක මම වීඩියෝ එකක් කරලා Telegram එකට දාන්න. කාට්ටි පාඩම් කරන්නත් එපා මේ ටිකේ. මම ගානක් හදනකොට මොකක් හරි වැරද්දක් වුණා නම් එතන සමාව වෙන්න. හැමෝගෙම මම ඒක සමාව ඉල්ලනවා. දැන් තියෙන්නේ අපිට දැන් ඔක්කොම අපිට හම්බෙලා තියෙන්නේ සිංගල් වැලියු කෑෂ් ෆ්ලෝ. අපි දැන් ඩිස්කවුන්ට් රේට් එක තියෙන්නේ 112. මේ තියෙන 112 ඩිස්කවුන්ට් රේට් එක. ඒ 112 යටතේ අපි බලන්න ඕනේ ෆස්ට් ඉයර් එකේ කොච්චරද, සෙකන්ඩ් ඉයර් එකේ කොච්චරද, ෆස්ට් ඉයර් එකේ කොච්චරද, සෙකන්ඩ් ඉයර් එකේ කොච්චරද සහ තර්ඩ් ඉයර් එකේ කොච්චරද කියන එක. අපි දැන් බලමු ප්‍රසන්ට් වැලියු ටේබල් එකට ගිහිල්ලා ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ රුපියල් 4 වැඩි කරන්න ඕනේ පළවෙනි අවුරුද්දට අදාළ ඩිස්කවුන්ට් රේට් එකේ. ප්‍රසන්ට් වැලියු මේ ෆැක්ට් එකෙන් වැඩි කරන්න ඕනේ. බලමු මේක ගත්තොත් මෙතනදී 112 කියන ඩිස්කවුන්ට් රේට්. ඒතකොට මෙතන බලන්න ඕනේ ප්‍රසන්ට් වැලියු ඉන්ට්‍රස්ට් ෆැක්ටර් එක. හරි. මොකද සිංගල් කෑෂ් ෆ්ලෝස් තමයි අතන තිබ්බේ ඔක්කොම. ඇනුයිටිස් නෙමෙයි සිංගල් කෑෂ් ෆ්ලෝ. ඒ නිසා ප්‍රසන්ට් වැලියු ඉන්ට්‍රස්ට් ෆැක්ටර් ටේබල් එක තමයි අපි මෙතනදී පාවිච්චි කරන්නේ. එතකොට මෙතන 112 කියන ඩිස්කවුන්ට් රේට් එක තියලා තියෙනවා. ඒ ඩිස්කවුන්ට් රේට් එකේ
පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද සහ තුන්වෙනි අවුරුද්ද තමයි අපි පාවිච්චි කරන්නේ. ෆැක්ට් එක තියෙනවා 0.893ක් කියලා. වට්ටම් සාධකයේ තියෙනවා 0.893ක් 0.893යි කියලා. 0. පොඩ්ඩයි මේක පිළිවෙලකට කරන්න. D1 වලාගේ දීලා තියෙන අපිට 4යි කියලා. අපි 4 වැඩි කරන්න ඕනේ 0.893. හරි. එතකොට D present value එක එකේ එනවා. D2 වලත් අපි D2 වලදී අපිට ආවේ 4.72ක ඩිවිඩන්ඩ් එකක්. D2 වලදී හම්බ වෙනවා. ඒක වැඩි කරන්න ඕනේ දෙවෙනි 112 යටතේ දෙවෙනි අවුරුද්දේ තියෙන ඩිස්කවුන්ට් ෆැක්ටර් එකෙන්. දෙවෙනි අවුරුද්දේ ඩිස්කවුන්ට් ෆැක්ටර් එක තියෙනවා මේකේ 0.783 කියලා. 0.783. එහෙනම් ඒකෙන් වැඩි කරන්න ඕනේ. D3 වලට එනකොට අපිට D3 වලදී ඩිස්කවුන්ට් ඩිවිඩන්ඩ් එක හම්බුණා 5.56ක් කියලා. 5.56ක් කියලා ඩිවිඩන්ඩ් එක හම්බුණා. ඒකේ ප්‍රසන්ට් වැලියු එක ගන්න ඕනේ. එහෙනම් D3 වලදී ප්‍රසන්ට් වැලියු එක අපි ගන්න ඕනේ. මේක දීලා තියෙනවා D3 වලදී ප්‍රසන්ට් වැලියු එක 0.712ක් කියලා. 0.712ක් කියලා. මෙන්න මේවා තමයි ඩිවිඩන්ඩ්ස් වලට අදාළ ප්‍රසන්ට් වැලියු ටික ගණනය කරන්න. ඒ වගේම තමයි අපිට බොන්ඩ් එක වැලියු කරාට පස්සේ V3 වලාගේ ආවා 98.16. මේ 98.16 ලැබෙන්නේ අපි තුන්වෙනි අවුරුද්දේදී. එහෙනම් තුන්වෙනි අවුරුද්දේදී අපි අර ෆැක්ට් එක ඩිස්කවුන්ට් ෆැක්ට් එක ගන්න ඕන. තුන්වෙනි අවුරුද්දට එනකොට හරි. මොකක් හරි වැරද්දක් වෙනවා නම් කියන්න හරි. 7.97 7.97 හරි. මෙතන 7.97 98.16 තුන්වෙනි අවුරුද්ද තමයි ලැබෙන්නේ. ඒකේ ඩිස්කවුන්ට් රේට් එක අපිට දීලා තියෙන්නේ 12%යි කියලා. එහෙනම් 12% දී තුන්වෙනි අවුරුද්දේදී අපිට ඩිස්කවුන්ට් ෆැක්ටර් එක එන්නේ 0.712යි. දැන් කරන්න තියෙන්නේ මේ ඔක්කොගෙම ප්‍රසන්ට් වැලියුන් ටික ගන්න එක. 0.4ක් නම් මං දැම්මේ නැහැ. මාත් මෙහෙම තමයි ගාන හදන් ගිය වටේලා ගන්න 0.4ක් දීලත් නැහැ. හැබැයි මේ දීලා පේපර් එකේ තියලා තියෙන ෆැක්ටර් ටේබල් එක තමයි මම ගත්තේ. ඒකේ 0.3යි දීලා තියෙන්නේ. හරි. ඊට පස්සේ තියෙන්නේ මේවැ ප්‍රසන්ට් වැලියු ටික කැල්කියුලේට් කරගන්න. එතකොට 4 වැඩි කරන්න ඕනේ 0.893. එතකොට නම් 3.572. ඊට පස්සේ 4.72 වැඩි කරන්න ඕනේ 4.72 වැඩි කරන්න ඕනේ 0.797. එතකොට එනවා 3.761. 5.56 වැඩි කරන්න ඕනේ 0.712. එතකොට එනවා 3.958ක්. ඊට පස්සේ අන්තිමට 98.16 වැඩි කරන්න ඕනේ 0.712. එතකොට එනවා 69.889. හරි. ඔන්න ඔය කියන කොටස් වල වැලියු ටික ගත්තනම් ඔන්න ඔය කියපු කොටස් වල වැලියු ටික ගත්තනම් අපිට එනවා මේ වගේ
present value ටික. හරි මොනවයි වැරදුනා නම් කියන්න. ඔව් හරි. මම හිතන්නේ හරි කියලා. 3.572 3.761 3.958 සහ අන්තිමට එනවා 69.889. එහෙනම් ඔය ටික එකතු කරන්න තියෙන්නේ. ඔය ටික එකතු කරපුවාම 3.572 ධන 3.761 ධන 3.958 ධන 69.889. තොර වැලියු එක එනවා ඔක්කොම 81.1ක් කියලා. එහෙනම් මෙන්න මේක තමයි කොමන් ස්ටොක් එකේ වැලියු එක වෙන්නේ. මේ කොමන් ස්ටොක් එකේ වැලියු එක වෙන්නේ මේක. හරි ඕක තමයි growth phase එකේදී process එක. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ එක එක අවුරුදු වලට අදාළ ඩිවිඩන්ඩ් ටික හොයාගන්න එක. එක එක අවුරුදු වලට ඩිවිඩන්ඩ් ටික හොයාගත්තට පස්සේ මේ ඩිවිඩන්ඩ් ටික ඩිස්කවුන්ට් කරනවා. ඊට පස්සේ ඒ අවුරුද්දේ යම් දින ඒ කියන්නේ දැන් මෙතන ගත්තොත් පළවෙනි අවුරුදු තුනේදී තමයි growth rate එක same වෙලා තියෙන්නේ 118 යටතේ තියෙනවා. ඊට පස්සේ එතනින් පස්සේ තමයි growth rate එක වෙනස් වෙන්නේ. ඊට පස්සේ වෙනස් වෙන තැනදී ඒ කියන්නේ අවුරුදු 3ේදී තමයි වෙනස් වෙන්න පටන් ගන්නෙ. අපි තුන්වෙනි අවුරුද්දේදී common stock එකේ value එක හොයාගන්නවා. common stock එකේ value එක හොයාගෙන ඒ value එක discount කරන්න ඕනේ present value එක ගන්න. අපි constant growth model එක යටතේ common stock එකේ value එක හොයපු සූත්‍රය පාවිච්චි කරලා තුන්වෙනි අවුරුද්දේ value එක ගන්නවා. තුන්වෙනි අවුරුද්දේ value එක අරන් ඒ value එකත් discount කරන්න ඕනේ discount fact එක පාවිච්චි කරලා. ඊට පස්සේ අපේ dividend ටිකත් අපි discount කරගන්න ඕනේ එක එක අවුරුද්දට අදාළ. හරි ඒ කියන ඔක්කොම dividend ටිකයි අර value එකයි තුන්වෙනි අවුරුද්දේ value එකයි ඒ සියලුම ඒවායේ present value එක එකතු කරාට පස්සේ අපිට common stock එකේ value එක ගන්න පුළුවන්. හරි. ඔන්න ඔය ටික තමයි අද කතා කරනවා හිතාන හිටියේ. තව අර ඉන්ටර්පොලේෂන් කියලා කොටසක් තියෙනවා. හරි මම පාස් පේපර් දාන්න මේ තව කොටසක් තියෙනවා. මගේ ඉන්ටර්පොලේෂන් ඒ කොටස මම වීඩියෝ එකක් කරලා ගෲප් එකට දාන්න. මේක ගෲප් එකෙන් ගන්න. ඒක පොඩ්ඩක් තියෙනවා ගොඩක්. මේ ඒ නිසා මම මේ ගෲප් එකට වීඩියෝ එකක් හදලා දාන්න. එහෙනම් මෙතනින් ඉවරයි. ඊටු ටික අපි දැන් cost of capital ඊළඟට කරන්න හිතන් ඉන්නේ ඒ කොටසත් ඊළඟ දවසේ කරන දවසේ පටන් ගමු. හරි. එහෙනම් මෙතනින් ඉවරයි.